රූපයේ දක්වා ඇති තොරතුරු අනුව x ලාගය මෙන්න රූපයේ තියෙනවා මේ පාදයේ සමානයි කියලා කියනවා මේ කෝණයේ අංශක 50යි මේක x පුතේ ලියා ගන්න නෝට් එකක් ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් සමාන පාදවලට සම්මුඛ කෝණ සමාන පාදවලට සම්මුඛ කෝණ සමාන වේ. හරි බලගන්න මේ පාදයට මේ කෝණය මේ පාදයට මේ කෝණය එහෙනම් මේකත් x. තව නෝට් එකක් ලියා ගන්න. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනෙහි ඓක්‍ය ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනෙහි ඓක්‍ය අංශක 180කි. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තුනෙහි ඓක්‍ය අංශක 180. පනහ එකතු කිරීම x එකතු කිරීම x සමානයි 180යි. 50 එකතු කිරීම x x එකතු වුණාම 2x සමානයි 180යි. දෙපැත්තෙම 50ක් අඩු කරනවා 2x සමානයි 130යි. දෙපැත්තම දෙකෙන් බෙදනවා x සමානයි 65යි. x සමානයි 65යි කියලා උත්තරේ එනවා අපිට. x සමානයි 65යි. ඒකට ලකුණු ඒකට ලකුණු දෙකයි. එහෙම හොඳයි නේද රිපා? ක්ලාස් එකේ මාර වෙනසක් තියෙනවා සර්. ඈ මොකද වෙලා තියෙන්නේ? එහෙනද? ඔකේ රිපා. මොකද සර් ලස්සන මම වෙලාද? කිව්වේ සර් අද සර්වත් ලස්සනට ක්ලාස් එකේ මාර වෙනසක් තියෙනවා අද. ඒද වෙනද කරනවා කියන දේ. මොකද නිකන් අද පොඩ්ඩක් කික් වගේද? ඔව් සර්. අපිට මාර ආසයි ඉගෙන ගන්න. එහෙනම් මං සින්දුවක් කියනනම් අර අම්මා සින්දුවක් කියන්න ඉන්නේ ඉස්සරින් මං සින්දුවක් කියන්නද? කියන්නද සර්? ආසම එක කියන්න ඈ ආසම එක කියන්න. සේපාලිකා මලයි සුදු පාට මීදුමයි හරි ලස්සනයි සුදුයි ඇත්තටම ඔබ වගේ සේපාලිකා මලයි සුදු පාට මීදුමයි හරි ලස්සනයි සුදුයි ඇත්තටම ඔබ වගේ මන්දාර මෙන්නෙහා දෙවුදුවක් නැත බලා මට යන්න දෙන්න සිව්මැලියේ
සුවඳ සොය සොයා මේ රාත්‍රියම නිසංසලයි ඒත් නොබ නිසා සේපාලිකා මලයි සුදු පාට මීදුමයි හරි ලස්සනයි සුදුයි ඇත්තටම ඔබ වගේ මල් පිපෙන තුරු ලතා මද සුළඟේ නැලවුණා ඇසිපිය හෙලන්න මොහොතක්වත් මතක නැති වුණා සේපාලිකා මලයි සුදු පාට මීදුමයි හරි ලස්සනයි කලුයි ඇත්තටම ඔබ වගේ ඇත්තටම ඔබ වගේ ඇත්තටම ඔබ වගේ right ගීතෙන් පසු නැවතත් පන්තිය x දාන 3 විශාලයි 5 x දාන 3 විශාලයි 5 පුතේ අසමානතාවයකුයි සමීකරණයකුයි වෙනස් වෙන්නේ මෙන්න මේ ලකුණේ සමීකරණයේ තියෙනවා සමාන ලකුණක් අසමානතාවයේ තියෙනවා විශාල හෝ කුඩා හෝ සමාන ලකුණක් හරිද එහෙනම් අපිට මේක වෙනස් කරන්න පුළුවන් ඔන්න අපි වෙනස් කරනවා ඒ කියන්නේ වෙනස් කරනවා විසඳනවා හරිද අර පොඩ්ඩක් වචන පැනලා එච්චර හිතන්න බෑ x ධන 3 විශාලයි 5 සමීකරණය වගේම දෙපැත්තෙන් 3ක් අඩු කරනවා ධන 3ට ඍණ 3 සුළු වෙනවා x විශාලයි 5න් 3ක් අඩු වුණාම 2යි පුතේ මේකේ තේරුම තමයි x වල අගය 2ට වඩා විශාලයි එහෙනම් මේ පැත්තට එන අගයන් තේරම 2ට වඩා වැඩි අගයන් වෙන්න ඕනේ එහෙනම් මේක අපිට කියලා තියෙනවා සංඛ්‍යා රේඛාවක් මත නිරූපණය කරන්න කියලා බිඳුව ඍණ 1 ඍණ 2 1 2 3 4 ඔය අනාදි වශයෙන් මම ලකුණු කරගන්නවා x කියන රේඛාව මම දෙක ගාව බෝලයක් අනිනවා බෝලේ පාට කරන්නේ නැහැ x වලගේ දෙකට වඩා විශාලයි එහෙනම් මෙන්න මේ පැත්තට පාට කරනවා මේ බෝලේ පාට වෙනවා විශාලයි හෝ සමානයි කියලා තිබ්බොත් සටහන් කරගන්න විපාක අපි නෝරැලියට ඇවිල්ලා පන්තියක් කරනවා අනිවාර්යෙන් සර් සෙත්මි ඉන්නව සෙත්මි කඳානේ සෙත්මි ඉන්නවද පුතේ මේ අලුතෙන් සම්බන්ධ වෙලා ඉන්නවනේ මේ හේෂාන් පුතේ කොහෙද ඔයා ගෙවල් කොහෙද විස්තර ටිකක් කියන්නකෝ හේෂාන් මයික් එක ඔන් කරලා හේෂාන් අතරගල්ලේ සර් පාඩමාව ඇහෙනවද ඔව් සර් එහෙනම් අතරගල්ලේ පුතේ හරි ගෙවල් කොහෙද ඔයාගේ විස්තර ටිකක් කියන්නකෝ සුදීප ලක්මින කොහෙද ගෙවල් කොහෙද ඉවේරිය සර් වැලිවේරිය වැලිවේරිය උපන් ගම අපේ පර්පල් රේන්ජ් කියලා අපිට කියන්න මේ පුතේ පර්පල් රේන්ජ් ලයි ගම නේද
ඔව් සර්. ඒකනේ දැක්කනේ ඉතින්. පර්පල් රේන්ජ් කියලා අපිට කියන්න. වැලිවේරිය උපන් ගම අපේ. හරි මේකේ වැදගත් දෙයක් තියෙනවා ඔයාලට මේ අසමානත යටතේ ඉගෙන ගන්න. හරිද? හොඳට බලා ගන්න. මට කියන්න 100ද විශාල 99ද විශාල ඕන කෙනෙක්ට 100ද විශාල 99ද කියලා විශාල කියවම මොකක්ද කියලා කියන්න පුළුවන්. මොකක්ද? 100. 100 විශාලයි. හරිද? මම අහනවා ඍණ 100ද විශාල ඍණ 99ද විශාල. ඍණ 100ද විශාල ඍණ 99ද විශාල. ඍණ 99 ඍණ 99 අන් අසමානතාවේ ලකුණ මාරු වෙනවා. හරියට හරි සිතාරා ඔයා හොඳයි රිපා සුබානාගට මම ඕන් බලන්න මේ කරන දේ මම දෙපැත්තම ඍණ එකෙන් බෙදනවා. දෙපැත්තම බෙදනවා ඍණ එකෙන්. එතකොට මට 100 ලකුණ ධනනේ 100. මෙතන ධනයි ඍණයි ඍණ 99යි. මේ බලන්න අසමානතාවයේ ලකුණ මාරු වෙනවා. ඔන්න පුතේ ඔයාලා දැනගන්න ඕන කාරණයක් තමයි ඍණ සංඛ්‍යාවකින් දෙපැත්තම බෙදුවහම අසමානතාවයේ ලකුණ මාරු වෙනවා. ලියා ගන්න නෝට් එක. අසමානතාවයක දෙපසම ඍණ අගයකින් බෙදූ විට අසමානතාවයේ ලකුණ මාරු වේ. අසමානතාවයේ ලකුණ මාරු වේ. හරි. එහෙනම් ඍණ සංඛ්‍යාවකින් බෙදුවාම අසමානතාවයේ ලකුණ මාරු වෙනවා. මේක සටහන් කරගන්න. හරි. දැන් ඊළඟ කාරණේ බලා ගන්න. මේකම ගන්නවා මම එකට. පුතේ 100 තියෙනවා 99 තියෙනවා. 100 විශාලයි 99. මන් දෙපැත්තම ඍණ එකෙන් ගුණ කරනවා. ඍණ සංඛ්‍යාවකින් ගුණ කරනවා කියලා පෙන්වන්න තමයි මට අවශ්‍යතාවය තියෙන්නේ. 100 ඍණ එකෙන් ගුණ කරපුවම ඍණ 100යි. 99 ඍණ එකෙන් ගුණ කරපුවම ඍණ 99යි. මට දැන් කියන්නකො මොකද්ද විශාල කියන්නේ? ඍණ 99 විශාලයි. මේ බලන්න අසමානතාවයක ලකුණ අසමානතාවයක දෙපස ඍණ ලකුණකින් ගුණ කරත් අසමානතාවයේ ලකුණ මාරු වෙනවා. හදාගන්න. මෙහෙම ලියලා ඉන්න. අසමානතාවයක
අසමානතාවයක දෙපසම ඒ ඇසමේ ළමයෙක් ගානක් කියවලා සර් මේ ගාන හදාගන්න කියලා ගිය අවුරුදු විභාගයේ ලැබු ළමයි. අසමානතාවයක දෙපසම ඍණ සංඛ්‍යාවකින් ගුණ කළ විට ඍණ සංඛ්‍යාවකින් ගුණ කළ විට අසමානතාවයේ ලකුණ මාරුවේ right සටහන් කරගන්න මේක. හරි. ඊළඟ චලනය වන වස්තුවක තත්පර 10ක් තුල චලිතය නිරූපණය කිරීම සඳහා අඳින ලද දුර කාල ප්‍රස්ථාරයක් මෙහි දැක්කේ. එම චලිතය ආශ්‍රිතව පහළ දැක්වෙන එක් එක් ප්‍රකාශනයේ සත්‍ය නම් ඉදිරියෙන් හරි ලකුණ යොදන්න කියලා තියෙනවා. හරි. අපි බලමු මේ ප්‍රස්ථාරය මොකක්ද මේ කියලා තියෙන්නේ. පළවෙනි තත්පර 5ට මීටර 10ක් ගිහිල්ලා තියෙනවා. ඊළඟ තත්පර 5ට මීටර 20ක් ගිහිල්ලා තියෙනවා. අපෙන් අහනවා තත්පර 10ක් තුලදී වස්තුව ගෙවා ගිය දුර තත්පර 10ක් යනකොට වස්තුව ගිහිල්ලා තියෙන්නේ මීටර 20යි. පළවෙනි එක හරි. වස්තුව කියනකොට නිකන් ඒක කියන්න අමාරු වගේ නේ. ඒක ඇදලා කියන්නේ. වස්තුව ගියපු දුර. වස්තුවේ වේගය. අනේ වස්තුවේ වේගය සමානයි දුර වැඩිම කාලය. අර හරියට නිකන් ආලය වගේ පුතා. නිතර වෙනස් වෙනවා. ආලය. වේගය අහලා තියෙනවා. ඕම් බලන්න දුර. ගියපු දුර මීටර 20යි. ගියපු කාලයක් තත්පර 10යි. 10ට 10 ගා ඉස්සර 2යි m මේ ඉස්සල දර්ශකයේ එකනේ පුතේ. ඉස්සල දර්ශකයේ එක උඩ වෙද්දී ඒකට තටු වෙනවා. ඍණ 1 වෙනවා. 2යි ms ඍණ 1. එහෙනම් දෙවැනි එකත් හරි. තත්පර 5කදී වස්තුව ගෙවා ගිය දුර අහනවා. තුන්වෙනි එක. තත්පර 5ට වස්තුව ගිහිල්ලා තියෙන්නේ මීටර 10ට. එහෙනම් ඒක වැරදි. තත්පර 5ට වස්තුව ගිහිල්ලා තියෙන්නේ මීටර 10යි. එහෙනම් ඒක වැරදි. 12යි කියලානේ දීලා තියෙන්නේ. 12යි මීටර කියලා දීලා තියෙන්නේ. එහෙනම් 12යි මීටර නම් වැරදි. උත්තරේ 10යි. සර් ඔව් මේ අම්මා ආවා. ඔව් මං හේකනේ කිව්වද? රයිට් පටන් ගන්න කියන්නම් මට.
එහෙනවද? එහෙනවද? ඔව් එහෙනම් කියන්න. එහෙනම් කියන්න. මේ පොඩි කැලරක්ද කොහමද? පොඩි කොටසක්ද? දැන් ඉතින් අර විනාඩි 5 ගත්තනේ දැන් ඕනේ ලෝන් එකක්. සම්පූර්ණ එකක්. හරි හරි. කඳුල නිවන්නම් නම් තනියට ඉන්නම් තනි නොකරනවා නම් මතකයින්නම් අමතක නොමවේනම් සිනෙහි පුදන්නම් සිත නුරිදනවා මල් පොදින්නේ බැඳිලි අතරේ කැලේ පෙනී නියැදින්න නොවේ මල් පොදින්නේ බැඳිලි අතරේ කැලේ පෙනී නියැදින්න නොවේ සිනෙහි පුදන්නේ සිනෙහි ලබන්නයි සිත රිදවා නිනෙහින්න නොවේ කඳුල නිවන්නම් විත නොතිමනවා නම් තනියට ඉන්නම් තනි නොකරනවා නම් මතකයින්නම් අමතක නොමවේනම් සිනෙහි පුදන්නම් සිත නුරිදනවා සඳ පායන්නේ ඉරුණැති ලෝකේ ගනදුර දුරු කරවාලන්නයි සඳ පායන්නේ ඉරුණැති ලෝකේ ගනදුර දුරු කරවාලන්නයි සිනෙහි පුදන්නේ සිතකින්යි අඳුරින් ලැබගන්නේ කඳුල නිවන්නම් මෙතනු සෙමඟවා නම් තනියට ඉන්නම් තනි නොකරනවා නම් මතකයින්නම් අමතක නොමවේනම් සිනෙහි පුදන්නම් සිත නුරිදනවා නම් හරි ටිකක් අමාරුයි වගේ කිව්වේ ලස්සනයි. මටත් ඒකේ පොඩි කොටසක් කියන්න හිතුණා. කඳුල නිවන්නම් නිත නොතෙමෙනවා නම් එච්චර. හරි. පේනවනේ මේ පන්තියේ වෙනස. අම්මලා සින්දු කියනවා. ළමයි සින්දු කියනවා. සර් සින්දු කියනවා. එහෙම තමයි අපි ඉගෙන ගන්න ඕනේ. රයිට් 6 වෙනි ගාන. මිනිසෙකුට දින 4කදී කළ හැකි වැඩක්. මිනිසෙකුට දින 4කදී කරන්න පුළුවන් වැඩක්. එක මිනිසෙකුට දින 4කදී කරන්න පුළුවන් මිනිස් දින 4ක වැඩක්. මිනිස් දින 4ක වැඩක්. අපෙන් අහනවා වැඩක් දිනකදී නෙම කිරීමට අවශ්‍ය මිනිසුන් ගණන. එක දිනකදී කරන්න දිනට දින කැපෙනවා 4ක් මිනිසුන් ඕනේ. 4ක් මිනිසුන් ඕනේ. මිනිසුන් 4ක් ඕනේ.
දුල්මි මොකද පරක්කෝ? ඈ දුල්මි ආවට වැඩි වෙලින් ගියා. හරි. ලකුණු දෙකයි. ඊළඟ ගාන x වර්ගය ඍණ 3x සමානයි බිඳුවයි. පුතේ මේ ගානේ x වර්ගය ඍණ 3x සමානයි බිඳුවයි කියලා තියෙනවා. මේ දෙන්නටම පොදු එක එළියට ගන්නවා. x පොදුයි. x ඍණ 3 සමානයි බිඳුවයි. x පොදුයි ඉවතට ගත්තා. x ඍණ 3 සමානයි බිඳුවයි. දැන් මේක වර්ගජ සමීකරණයක් නේ. අපිට මේක ලියන්න පුළුවන් x සමානයි බිඳුව හෝ x ඍණ 3 සමානයි බිඳුව. x සමානයි බිඳුව හෝ x ඍණ 3 සමානයි බිඳුව. x සමානයි බිඳුව හෝ මේ ඍණ 3 එහා පැත්තට යනවා. එතකොට ධන 3ක් වෙනවා. x සමානයි 3 වෙනවා. පුතේ මේකට කියන සමීකරණේ මූල කියලා. හදාගන්න. හරි. ඊළඟ ගාන. PQRS සමාන්තරාශ්‍රයේ SR 8යි SQ 6යි PR 14යි. අපෙන් අහනවා PQO ත්‍රිකෝණයේ පරිමිතිය. අපි අඳගත්ත සමාන්තරාශ්‍රය ලියන්න මෙහෙම සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද සමාන වේ. සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද සමාන හා සමාන්තර වේ. සම්මුඛ පාද සමාන හා සමාන්තර වේ. කමා සමාන්තරාශ්‍රයක සම්මුඛ පාද සමාන හා සමාන්තර වේ. කමා සම්මුඛ කෝණ සමාන වේ. සම්මුඛ කෝණ සමාන වේ. සම්මුඛ කෝණ සමාන වේ. විකර්ණ මගින් වර්ගඵලය සමච්ඡේදනය කරයි. විකර්ණ මගින් වර්ගඵලය සමච්ඡේදනය කරයි. විකර්ණ මගින් වර්ගඵලය සමච්ඡේදනය කරයි. අයලයන්ට විකර්ණ එකිනෙක සමච්ඡේදනය වේ. විකර්ණ එකිනෙක සමච්ඡේදනය වේ. විකර්ණ එකිනෙක සමච්ඡේදනය වේ. දැන් පුතේ අපිට දීලා තියෙන කාරණාවලට අපි යනවා. විකර්ණ එකිනෙක සමච්ඡේදනය වේ. අපිට කියනවා පුතේ PQRS සමාන්තරාශ්‍රය SR 8යි. නම් මේ පාදය 8යි. මේ පාදයත් 8යි. ඊට පස්සේ කියලා තියෙනවා SQ 6යි. SQ 6යි නම් මේක සෙන්ටිමීටර් 3යි. මේ පාදය සෙන්ටිමීටර් 3යි. ඒ කියන්නේ OS 3යි OQ 3යි. PR 14යි. PR 14යි නම් මේක සෙන්ටිමීටර් 7යි මේ සෙන්ටිමීටර් 7යි. ඒ කියන්නේ OR 7යි OP 7යි. දැන් අපෙන් අහනවා PQO
PQO ත්‍රිකෝණයේ පරිමිතිය වෙන්නේ 8යි සෙන්ටිමීටර් එකතු කිරීම 7යි සෙන්ටිමීටර් එකතු කිරීම 3යි සෙන්ටිමීටර් 18යි සෙන්ටිමීටර් හදාගන්න පුතේ. සර් අහන්න සර් බෝඩ් එක පැහැදිලි මදි පේනවා. මට සිග්නල් නැහැ කියලාද කියන්නේ? ඔව් අනිත් සර් කටියට සර්ට පේනවද? සිග්නල් මදි. අනිත් කටියට පේන්නේ නැද්ද? නෑ සර්. නෑ සර්. ඒ ඉන්න දෙන්නම් වලට විකල්ප දෙන්න ඕන තරම් පොඩ්ඩක් ඉන්න. දැන් හරියද? නෑ සර්. තාම නෑ සර්. නෑ සර්. පොඩ්ඩක් ඉන්න වෙලා යනවනේ එනකම්. කොළඹ ඉඳන් අර මේ පිටරට ඉඳන් ලංකාවට ඇවිල්ලා ලංකාවේ ඉඳන් ආයේ ගල්ගමුවට එන්නත් එපා චුට්ටක් ඉන්න. දැන් ඔයාලට පේනවද අනිත් එකෙන්? දනිදුවගෙන් පේනවද? නෑ සර් තාම පැහැදිලි මදි. තාම පැහැදිලි නෑ සර්. ඉන්න දෙන්නම් වලට විකල්පයක් පොඩ්ඩක් ඉන්න. පුතේ දනිදු කියන එකෙන් පේනවද බලන්න? බලන්න දනිදු කියන එකෙන් පේනවද? පුතේ දනිදු කවුරුත් කතා කරන්නේ නැහැ. පේන්නේ නෑනේ සර්. පේන්නේ නෑ සර්. සර් කියන කැඩි කැඩි ඇහෙන්නේ. සර් හිර වෙලා තියෙන්නේ.
ළමයි දැන් පේනවද? ඔයිට වඩා පේන්න විදියක් නැහැ. දැන් පේන්න ඕන. දැන් හරිද? පේන්නේ උනුත් නැහැ දැන් නැති උනුත් නැහැ දෙකක් කතා කරන්නේ නැහැ. කල් බිල්ල වගේ ඉන්නවා. දහම් හරිද? සර් මට රෙකෝඩ් එක දෙන්න. ඒක තමයි කේස් එකේ ඉලක්කම. කාක දැන් හරිද? දැන් හරි සර්. දැන් හරි. ඒ සද්දෙන් කතා කරන්න වාසිය තරම මොකද මැස්සෝ බීලා. හරි අපි ඊළඟ ගානට යනවා. රූපේ ABCD සමාන්තර ආශ්‍රයකි. රූපේ ABCD සමාන්තර ආශ්‍රයකි. DAB අංශක 60යි නම්. දැන් අපිට පුළුවන් DAB අංශක 60යි. ඉස්සලා ගානේ කියලා දුන්නා. DAB අංශක 60යි. එහෙනම් y සමානයි කීයද පුතේ? මේක 60යි. එහෙනම් y සමානයි 60යි. මේක x වෙනවා. මේකත් x වෙනවා. 60යි 120යි. 120 ගන්න 2x සමානයි 360යි. දෙපැත්තෙන් 120ක් අඩු කරනවා. 2x සමානයි 240යි. දෙපැත්තම දෙකකින් බෙදනවා. x සමානයි 120යි. හරි ප්‍රශ්නාංක 10ට දෙලියන්න. ප්‍රශ්නාංක 10ට දෙලියන්න. වෘත්තයක ඡායයක මධ්‍ය ලක්ෂ්‍ය සිට වෘත්තයක ඡායයක දැන් හරි නේද? මධ්‍ය ලක්ෂ්‍යයේ සිට වෘත්තයක ඡායක මධ්‍ය ලක්ෂ්‍යයේ සිට කේන්ද්‍රයට අඳිනු ලබන රේඛාව
වෘත්තයක ඡායක මධ්‍යරක්ෂයේ සිට කේන්ද්‍රයට අඳුන ලබන රේඛා එම ඡායට ලම්බක වේ. එම ඡායට ලම්බක වේ. එම ඡායට ලම්බක වේ. එම ඡායට ලම්බක වේ. එහෙනම් මෙන්න මේක ලම්බක වෙනවා. මේ මෙයා කරපුවම මේක ඍජු කෝණී ත්‍රිකෝණ දෙකක් වෙනවා. අවශ්‍ය රේඛා යාකර ඍජු කෝණී ත්‍රිකෝණයක් නම් කරන්න. එක්කෙනෙක්ට ඕනනම් කියන්න පුළුවන් OAC නැත්නම් OBC. ඔන්න ඍජු කෝණී ත්‍රිකෝණ දෙක. ශෂිනි දැන් අහෙනවද පුතේ? ඔව් සර් එහෙනම් හරි. ලකුණු දෙකයි එක ත්‍රිකෝණයක් තියෙනවා නම් 11 වෙනි ප්‍රශ්නේ 3 බෙදීම x අඩු කිරීම 2 බෙදීම 5යි x 3 බෙදීම x අඩු කිරීම 2 බෙදීම 5යි x උඩයි යටයි 5න් ගුණ කරනවා 5 සරත් 3 15යි යට දෙනවා 5යි x 15න් දෙකක් අඩු ගාම 13යි 13 බෙදීම 5යි x උත්තරේ එනවා පුතේ 13 බෙදීම 5යි x ලකුණු දෙකයි ඊළඟ ගාන මෙන්න ත්‍රිකෝණය තියෙනවා A B C කියලා මෙතන BD යා කරලා තියෙනවා මෙතන අංශක 90යි මෙතන අංශක 30යි මේක 90යි මේක 30යි නම් පුතේ මේක 60යි ත්‍රිකෝණයේ බාහිර අධි කිරීම දැන් බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකයි එකට සමානයි මේක 120යි නැත්නම් සරල රේඛාවක බද්ධ කෝණ කියලා ගන්නත් පුළුවන් මේක 30යි 120යි 30යි 150යි 30යි 180යි අපෙන් අහන රූපයේ දක්වන තොරතුරු අනුව DBC අගය අංශක 30යි DBC අගය අංශක 30යි DB පාදයට සමාන පාදයක් DB පාදයට සමාන පාදයක් තමයි DC DC සමාන වෙනවා DB ට ඒකට හේතුව තමයි ත්‍රිකෝණයක කෝණ දෙකක් සමාන නම් සමාන කෝණ වලට සම්මුඛ පාද සමාන වෙයි ත්‍රිකෝණයක කෝණ දෙකක් සමාන නම් සමාන කෝණ වලට සම්මුඛ පාද සමාන වෙයි ඔයාලා මේ වගේ විදිහට papers තව මම ඉස්සෙල්ලා එකක් සාකච්ඡා කරා ඒක YouTube එකේ තියෙනවා බලන්න මේ දෙවෙනි paper එක සාකච්ඡා කරන මේකත් YouTube එකට දානවා තුන්වෙනි paper එකත් සාකච්ඡා කරලා දානවා මේ මාසෙන් පස්සේ කිසි එකක් දාන්නේ නැහැ YouTube එකට ඒකත් මතක තියාගන්න මේ මාසෙන් පස්සේ කිසිම දෙයක් YouTube එකට වැටෙන්නේ නැහැ ඒක නිසා මේ මාසෙන් පස්සේ වැඩේ වෙන්නේ පන්තියේ වෙන සමහරට රෙකෝඩින් හම්බෙන්නේ නැතිව හරිද රෙකෝඩින් හම්බෙන්නේ අදාළ කෙනාට හේතු ඉදිරිපත් කරපුවම තමයි රෙකෝඩින් එක හම්බෙන්නේ මොකද නැත්නම් ළමයි වැඩ කරන්නේ නැහැ දැන් පන්තියේ ඉන්නවා ළමයි 60 පැනලා ඉන්නවද පන්තියේ ළමයි 30යි දැන් වැඩ කරන්න ඕනේ ළමයි වැඩ කරොත් තමයි විභාගේ පාස් වෙන්නේ හැමෝටම වෛද්‍යවරු ඉංජිනේරුවෝ වෙන්න බෑ බොහොම අතලොස්සක් තමයි වෛද්‍යවරු ඉන්නේ ඉංජිනේරුවෝ ඉන්නේ මොකද නැත්නම් හැමෝම මේ සැප විඳිනවනේ
හින්ද ඔයාලා තීරණය කරන්න දොස්තරද කොන්දොස්තරද කියලා. ඒ තීරණය ඔබ සතුයි. ක්‍රියාත්මක කිරීමත් ඔබ සතුයි. කියා දීම මා සතුයි. අය ඔයාලගේ වැඩවල පිළිවෙලක් ඇත්තෙම නැහැ. ඇයි වැඩවල පිළිවෙලක් ඇත්තේ නැහැ කියන්නේ? දැන් අර හේ account එකට සල්ලි වැටෙනවා. පැහැදිලිව කියනවා ටිප් එක නම ලියලා ඇඩ්‍රස් එක එවන්න කියලා. ඇයි ඇඩ්‍රස් එක ඉල්ලන්නේ? මං ගෙදර හොයාගෙන එයි කියලාද? නෑ. ටියුට් එක දෙන්න. මේ ප්‍රශ්න පත්‍ර ගැන කිසි දෙයකට බය වෙන්න එපා. ඊළඟ මාසේ කරන්න තියෙන ප්‍රශ්න පත්‍රات එක්ක සම්පූර්ණ ටියුට් එක හදලා ඉවරයි. ඒක වලට තැපෑලෙන් ලැබෙන්න සලස්සනවා. නැත්නම් කුරියර් සර්විස් එකේ. හරිද? ඒ නිසා වැඩ ටික හරියට කරන්න ළමයි. ඒක දිනයක් දුන්නාම දින වකවානුවක් දුන්නාම ඒක ඒ දින වකවානුව අනුව කරන්න. සමහර කට්ටිය ඉන්නවද දන්නේ නැහැ. හරිද? නැද්ද කියලා බලලා කියන්න. මට කෝල් කරන්න එපා. මොනියම් හේතුවක් නිසාවත් මට කෝල් කරන්න එපා. ගාණක් අහන්න කීයෙන් කී දිනද කතා කරන්නේ? ගාණක් අහන්න කතා කරන්නේ. වෙන දේවල් වලට කෝල් කරන්න එපා. අත්‍යවශ්‍ය කාරණයකට කතා කරාට කමන්නේ නැහැ. හන්දියේ අපි නීතියක් තියෙනවනේ. නීතිය අනුව පෝස්ට් එකක් දාපුවම මේ පෝස්ට් එකට වැඩ කරන්න. එතනින් එහා වැඩක් නැහැ. ඔයාලා වැඩ කළ යුතුයි. වැඩ කළා රිසර්ච් එක වැඩි කරගන්න. ඔයාලා හිතනවද ඉස්කෝලේ දැම්ම පටන් ගන්නේ කියලා? ඔය බරු සුරංගනා වැඩක් කියන්නේ අයත් ඉස්කෝල වහන්න බොහෝ ඉඩකඩ වැඩි ඉස්කෝල වහන්න. ඉස්කෝල දැන් 25 වෙනිදා ප්‍රයිමරි පටන් ගත්තට බොහෝ විට ඉස්කෝල වහන්න ඉඩකඩ වැඩි. හේතුව තත්ත්වය ධර්ම මතක තියෙනවා. ඒක එළියට දෙන්නේ නැහැ. මොකද පාසල් ඇරලා ළමයින්ට මොනවා හරි වුණොත් දෙමව්පියෝ අය ගිනි තියනවා. අය දෙකක් නැහැ. right 13 වෙනි ප්‍රශ්නේ. දී ඇති වෙන් රූපයේ NA සමානයි 8යි NB සමානයි 5යි. NA ඡේදන B ලියන්න වියුක්ත කුලකවල ඡේදනය අභිශුන්‍ය වේ. වියුක්ත කුලකවල ඡේදනය අභිශුන්‍ය වේ. එහෙනම් n a ඡේදන b සමානයි බිඳුවයි. පළවෙනි එකට උත්තරේ n a ඡේදන b සමානයි බිඳුවයි. දෙවැනි එක NA මේල B සමානයි NA එකතු කිරීම NB NA ඡේදන B බිඳුව වෙනවා. ඒ නිසා NA කියන්නේ 8යි NB කියන්නේ 5යි 8යි 5යි 13යි NA මේල B 13යි කියලා එනවා. හදාගන්න. ලියන්න 14 වෙනි ප්‍රශ්නෙට උත්තර ලියන්න ඉස්සෙල්ලා නෝට් එකක් දාගන්න. යම් රේඛාවක අනුක්‍රමණය යනු ඔයාලත් මේ මම වගේ පුරුදු වෙන්න ළම මම මේ හිස් පේපර් එකක් අරගෙන ඇවිල්ලා හරිද හිස් පේපර් එකකට උත්තර කියනවා ඔයාලට. ඒ වගේ දැනුමක් Taman ළඟ තියෙන්න ඕන. නැත්තම් බෑ අපිට ගමන යන්න. මොකද්ද මං කිව්වේ? යම් රේඛාවක x අක්ෂයට දරන බෑවුම යම් රේඛාවක් x අක්ෂයට දරන බෑවුම අනුක්‍රමණය ලෙස හැඳින්වේ. වරහන් ඇතුලේ දාගන්න x අක්ෂයේ ධන දිශාව සමග සාධන කෝණය x අක්ෂයේ ධන දිශාව සමග සාධන කෝණය x අක්ෂයේ ධන දිශාව සමග සාධන කෝණය
x අක්ෂයේ ධන දිශාව සමග සාධන කෝණ. එහෙනම් මෙන්න මෙහෙම රූප සටහන තියෙනවා. බිඳුව 1 2 3 4. එහෙනම් මෙතන ඛණ්ඩාංකයේ 1 2 මෙතන ඛණ්ඩාංකයේ 3 4. අනුක්‍රමණය ගන්න පුළුවන් තව විදිහක් තමයි අනුක්‍රමණය සමානයි y ඛණ්ඩාංක අතර වෙනස ලියා ගන්න. y ඛණ්ඩාංක අතර වෙනස බෙදනවා x ඛණ්ඩාංක අතර වෙනසින්. y ඛණ්ඩාංක අතර වෙනස බෙදනවා x ඛණ්ඩාංක අතර වෙනසින්. මේකේ y ඛණ්ඩාංක අතර වෙනස 4 අඩු කිරීම 2, x ඛණ්ඩාංක අතර වෙනස 3 අඩු කිරීම 1, 4න් 2ක් 2යි, 3න් 1ක් 2යි, 2 2න් බෙදුනහම 1යි. අනුක්‍රමණය වෙනවා m සමානයි 1යි කියලා. අනුක්‍රමණය වෙනවා m සමානයි 1යි කියලා. මේක අපිට තව විදියකට හදන්න පුළුවන්. ලියා ගන්න පුතේ නෝට් එකක්. සරල රේඛාවක සාධාරණ සමීකරණය y සමානයි mx ධන c වේ. y සමානයි mx ධන c වේ. හරි y සමාන mx ධන c වේ. සරල රේඛාවක සාධාරණ සමීකරණය ඒක. එතකොට 4න් 2ක් 2යි, 3 1ක් 2යි, 2 2න් බෙදෙන 1යි. අනුක්‍රමණය. මේකෙත් අනුක්‍රමණය එන්න ඕන. අන්තක්ඛණ්ඩයේ බිඳුවයි. y 2යි. m 1යි. x 1යි. ගාන දෙකයි. හරි ඒක මතක තියාගන්නකෝ. සරල රේඛාව සාධාරණ සමීකරණය y සමාන mx ධන c කියලා. පහළ එක්තරා විදුහලක 2016 වර්ෂයේ උසස් පෙළ පන්තිවල ඉගෙනුම් ලබන ශිෂ්‍ය සංඛ්‍යාව පිළිබඳ තොරතුරු පහත දැක්වෙන වටපස්තරයෙන් නිරූපණය වේ. වාණිජ අංශයේ ඉගෙනුම් ලබන ශිෂ්‍ය සංඛ්‍යාව 30ක් නම් වාණිජ අංශයේ 30යි. නම් උසස් පෙළ පන්තිවල ඉගෙනුම් ලබන මුළු ශිෂ්‍ය සංඛ්‍යාව. පුතේ කලාවලට 90ක් ගිහින් තියෙනවා. විද්‍යාවට අංශක 150ක් දීලා තියෙනවා. වාණිජවල ගාන දන්නේ නැහැ. සේරම 360යි. 150ට 90ක් එකතු වුණාම 150යි 50යි 200යි 240යි 240 සමානයි 240 ධන x සමානයි 360යි. දෙපැත්තෙන්ම 240ක් අඩු කරනවා. x සමානයි 120යි. x වලට යනවා 120ක්. අපි දන්නවා 360න් 120ක් කියන්නේ 3න් එකක්. 3න් එකක් කියන්නේ අපිට දීලා තියෙනවා 30යි. 3න් එකක් 30යි නම් 3න් 3ක් කියන්නේ සම්පූර්ණ ගාන. එහෙනම් මුළු ශිෂ්‍ය සංඛ්‍යාව 90යි. මුළු ශිෂ්‍ය සංඛ්‍යාව 90යි. අද තේමියටයි සෙහන්ටයි බිත්තර ඔම්ලට් දාන්නත් නැහැ. මං ගෙදර ඇවිල්ලා අද නැගිටලා කොහෙවත් යන්න විදියකුත් නැහැ. පිළිවෙලට මෙතන ඉන්නම් වාඩි වෙලා ලියන්න ඕනේ. නිදි කිරන්න විදියකුත් නැහැ. කිරුවොත් ගහනවා.
අද මම මේ පේපර් එක කෙටි ප්‍රශ්න 25යි විභාග රචනා ප්‍රශ්න 5යි ඉවර වුණ ගමන් ප්‍රශ්න මේ පන්තිය නවත්තනවා 12 වෙනිකම්ම කරන්නේ. ඊළඟ සාධක සොයන්න. හොඳට බලා ගන්න පුතේ ත්‍රිපද වර්ගයේ ප්‍රකාශන y වර්ගය ඍණ 10යි y ධන 25. මේ වර්ග පදයේ නියත පදයේ ගුණ කරනවා. අපිට එනවා 25යි y වර්ග. සාධක 5 5 25යි. ඍණයි ගුණ වුණාම ධන හැදෙනවා. එහෙනම් මෙතන මට ලියන්න පුළුවන් y ඍණ 5යි y ඍණ 5යි y ධන 25. මේ දෙන්නගේ y පොදු ඉවතට ගත්තා y ඍණ 5. ඍණ 5 ඉවතට ගත්තා y ඍණ 5. y ඍණ 5 y ඍණ 5. කැමති නම් y ඍණ 5 පූර්ණ වර්ගය කියලා ලියන්න පුළුවන්. හදා ගන්න පුතේ. හරිද? ඕකේන්ද්‍රය වූ වෘත්තය මත ABC ලක්ෂ පිහිටා ඇත දී ඇති තොරතුරු අණුව x ලාගේ ලියන්න පුතේ වෘත්ත ඡාපයක් මගින් කේන්ද්‍රයේ ආපාතිත කෝණය වෘත්ත ඡාපයක් මගින් කේන්ද්‍රයේ ආපාතිත කෝණය පරිධිය මත ආපාදිත කෝණය මෙන් දෙගුණයකි. මෙන්න මෙහෙම රූප සටහනක් දීලා තියෙනවා අපිට. මෙතන x කියලා දීලා තියෙනවා. මෙතන අංශක 30යි. මෙතන 25යි. පුතේ මේ ගාන හදන්නේ මෙන්න මෙහෙම. මෙතන x නම් මෙතන කේන්ද්‍රය මත ආවත කොනේ පරිධිය මත ආවත කොනේ මෙන් දෙගුණයක්. එහෙනම් මේක x බෙදීම 2යි. මෙන්න මේ කෝණය 360 ඍණ x වෙනවා. ලක්ෂයක් වඩා කෝණ එකතුව 360යිනේ. මේ තියෙන්නේ චතුරස්‍රයක්. පාද හතරක් තියෙනවා ඔයාලට පේනවද? චතුරස්‍රයක්. චතුරස්‍රය අභ්‍යන්තර කෝණ එකතුව කීයද? 360. එහෙනම් මට ලියන්න පුළුවන් 25 ධන 30 ධන 360 ඍණ x ධන x බෙදීම 2 සමානයි 360. දැන් සුළු කරගන්නවා. මේ පැත්තෙන් මම 360ක් අඩු කරනවා. 360යි 360 සුළු වෙනවා 25යි 30යි 55යි 55 ධන x බෙදීම 2 ඍණ x x යට 1 තියෙන්නේ ඒවත් සමානයි බිඳුව දෙකෙන් ගුණ කරනවා එතකොට මට එනවා මේ 55 මම එහා පැත්තට ගන්න ගියව ඍණ 55යි x ඍණ 2x බෙදීම 2 සමාන ලියන්න බලා ගන්න ඍණ 55 ऋण x බෙදීම 2 සමානයි ඍණ 55යි. දෙපැත්තම මම දෙකෙන් ගුණ කරනවා. ඍණ x සමානයි ඍණ 110යි. දෙපැත්තම ඍණ 1කින් බෙදනවා. x සමානයි 110යි. x සමානයි 110යි.
හරි ඊළඟ එක වාර්ෂික taxේරු වටිනාකම රුපියල් 50000ක් වූ නිවසක් සඳහා පළාත් පාලන ආයතනයක් අය කරන වාර්ෂික වරිපණම් බදු ප්‍රතිශතය 108කි. එම නිවස සඳහා ගෙවිය යුතු වාර්ෂික වරිපණම් බද්ද සොයන්න. 50000ට 108ක් 8 වරක් 40යි. රුපියල් 4000යි. රුපියල් 4000යි. රුපියල් 4000යි. හරි ඒකාකාර හරස්කඩ සහිත ඍජු පිස්මයක හරස්කඩ වර්ගඵලයේ වර්ග සෙන්ටිමීටර් 40ක් හා දිග සෙන්ටිමීටර් 12ක් වේ. පිස්මේ පරිමාව අහන. ඒකාකාර හරස්කඩක් තියෙන වස්තුව පරිමාව ගන්නේ හරස්කඩ වර්ගඵලයේ වරක් දිග ලියන්න. ඒකාකාර හරස්කඩක් ඇති වස්තුන්හි ඒකාකාර හරස්කඩක් ඇති වස්තුන්හි පරිමාව සමානයි සමීකරණයක් විදිහට ලියන්න පරිමාව සමානයි හරස්කඩ වර්ගඵලය ගුණ කිරීම දිග හරස්කඩ වර්ගඵලය ගුණ කිරීම දිග හරස්කඩ වර්ගඵලය 40යි දිග 12යි 12 වරක් 4 48යි 480යි ඝන සෙන්ටිමීටර් විශ්මේ පරිමාව වෙනවා 480යි ඝන සෙන්ටිමීටර්. දොරවල් මෙතනදී දැනගන්න ඕන තව කාරණයක් මම කියන්නම්. ඝන සෙන්ටිමීටර් එකක් සමාන වෙන්නේ පුතේ 1 මිලිලීටරයකට. මේක අපෙන් ධාරිතාවය කොච්චරද කියලා අහුවනම් එන මිලිලීටර කොච්චරක් මේකට දාන්න පුළුවන් නම් 480යි මිලිලීටර වෙනවා. ඒක දැන ගැනීම පිණිස ඒක සටහන් කරගන්න. ඊළඟ ගණිත වැවරුමක් සඳහා හෝ අඟහරුවාදා හෝ බදාදා හෝ බාර දීමට නියමිතය. සමන්ත හා සුරේෂ් එම පැවරුම් බාර දීමේ සිද්ධිය දක්වන නියත අවකාශයේ කොටුදැලෙහි දැක්වේ. සමන්ත බාර දීමෙන් අනතුරුව ඊට පසු දිනේ සුරේෂ් බාර දීම දැක්වෙන සිද්ධිය කොටුදැලේ නිරූපණය කර එහි සම්භාවිතාවය සොයන්න. සම්භාවිතාවය සමන්ත සුරේෂ් මෙයා ගායතුරාන සඳහා හෝ අඟහරුවාදා හෝ බදාදා හෝ බාර දීමට නියමිත. සමන්ත හා සුරේෂ් එම පැවරුම් බාර දීමේ සිද්ධිය දැක්වන නියත අවකාශයේ කොටුදැලෙහි දැක්වේ. සමන්ත බාර දීමෙන් අනතුරුව ඊට පසු දිනේ සුරේෂ් මේ පැත්තේ සමන්ත
මේ පැත්තේ සුරේෂ්. මේ සමන්ත පළවෙනි දවසේ දෙනවා. සුරේෂ් දෙවෙනි දවසේ. තුන්වෙනි දවසේ. ඊට කොටබල එක සමන්ත බාර දීමෙන් අන්ත ඊට පසු දිනේ සුරේෂ් බාර දීම. මෙයා සඳුදා දුන්නොත් මෙයා සඳුදා දෙන්නේ. මෙයා සඳුදා දුන්නොත් මෙයා අඟහරුවාද. කොන් ඊට පසු දිනේ. මෙයා අඟහරුවාද දුන්නොත් මෙයා දෙන්න ඕනේ බදාදා. ඊට පස්සේ දිනේනේ. මෙයා බදාදා දුන්නොත් එතන එයා දෙන්න ඕනේ. කවද්ද? බ්‍රහස්පතින්දා. ඊට පසු දිනේනේ. ඉස්සෙල්ලා දිනේ වෙන්න බෑනේ. සමන්ත බාර දීමෙන් අනතුරුව ඊට පසු දිනේ සුරේෂ් බාර දීම. දැන් සේරම තියෙනවා 9යි 9න් 2යි. ඊළඟ ප්‍රශ්නේ තියෙනවා x හා y හි අගය නොසොයා x ධන 3යි y වල අගය සොයන්න කියලා. ඒ ප්‍රශ්නේ all සේරටම ලකුණු දෙකක් හම්බ වෙනවා. මේ ප්‍රශ්නයක් දීලා නැහැ පුතා. සමීකරණ දෙක දීලා නැහැ. සමීකරණ දෙක දීලා නැහැ 21 වෙනි ප්‍රශ්නේ. වෙනි ප්‍රශ්නේ. පොඩ්ඩකින් මේක දෙන්නම් මම. එක නෑ පුතේ නෑ. ඒක නෑ. ඒක all සියලු දෙනාටම ලකුණු දෙකක් හම්බ වෙනවා. හරි සතුටුයි නේ? හැම ප්‍රශ්නෙම all වෙනවා නම් කියලා හිතනවා. හැම ප්‍රශ්නෙම all වෙනවා නම් කියලා හිතනවා. 22 ඉහත දැක්වෙන ත්‍රිකෝණ වලින් අංග සම ත්‍රිකෝණ යුගලයක් තෝරා නම් කරන්න. අංග සම වෙන අවස්ථා තමයි පාද කෝණ පාද කෝණ පාද කර්ණ පාද. ලියගන්න අවස්ථා 4 අංග සම වන අවස්ථා 4කි. අංග සම වන අවස්ථා 4කි. අංග 1 ෂෝට් දාගන්න. පා. ඒ මොකක්ද කොයි පා. පාද කියලා කියන්නේ. අංක 2 පාද කෝණ පාද. වරහන් ඇතුළේ දාන්න අන්තර්ගත කෝණය. වරහන් ඇතුළේ දාගන්න අන්තර්ගත කෝණය. තුන්වෙනි එක කෝණ පාද. කෝණ පාද. කෝණ පාද. වරහන් ඇතුළේ දාගන්න අනුරූප පාදය. අනුරූප පාදය. හතරවෙනි එක කර්ණපා. වරහන් ඇතුළේ දාගන්න ඍජු කෝණික ත්‍රිකෝණය. අංග සම ත්‍රිකෝණ යුගලයක් තෝරා නම් කරන්න කියලා තියෙනවා. ABC LMN. ABC LMN.
එම ත්‍රිකෝණ අංග සමවන අවස්ථාව පාද කෝණ පාද කෝණ පාද තුන පහ XYZ නැද්ද? මොකක්ද එක්කද පාද ඒක XYZ මොකක්ද එක්ක දෙන්නේ කියලා අහන්නේ මම. ඒ කියන්නේ ත්‍රිකෝණ දෙකක් වෙන්න එපා අංග සම වෙන්න. එකකට පුළුවන් ද අංග සම කරන්න? පුළුවන්ද? බෑද? පුතා තනි අතින් අප්පුඩි ගහන්න බෑ මේ. ගැහුවා කියන්නකො. ඕන් සද්ද එන්නේ. දෙකක් ඕනේ. අංග සම වෙන්නත් දෙකක් ඕනේ. හාද රිෆාක් හාද? සර්. හරි ඊළඟ එක 3 7 11 සංඛ්‍යා රටාවේ 15 වෙනි පදය අහනවා. මේකේ මුල් පදය a 3යි පොදු අන්තරය d 7න් 3ක් අඩු වුනහම 4යි. එහෙනම් සූත්‍රය ලියනවා tn සමානයි a ධන n ඍණ 1යි d. සමාන්තර ශ්‍රේණි වල පොදු පදය ගන්න සූත්‍රය. tn සමාන ඒ කියන්නේ n වෙනි පදය tn සමානයි a ධන n ඍණ 1ක් d. දැන් ආදේශ කරන 15 වෙනි පදය අපි දන්නේ නැත්තේ. a කියන්නේ 3යි. n කියන්නේ 15යි. d කියන්නේ 4යි. 3 ධන 15 එකක් 14යි 14 වරක් 4 56යි. 59. t 15 වෙනි පදය 59 කියලා හදාගන්න. විසිහත රූපයේ දක්වන කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය. අපි දන්නවා කේන්ද්‍රික ඛණ්ඩයක වර්ගඵලයක් කියන්නේ πr වර්ගය 360න් θ. එතන මෙතන තියෙන අංශක 90යි. ඒ කියන්නේ 4න් 1යි. π r වෙනුවට a වර්ගය. නම් π a වර්ගය බෙදීම 4. π a වර්ගය බෙදීම 4. විසිපස්වෙනි ප්‍රශ්නේ රූපයේ දැක්වෙන්නේ තනිතලා බිමක පිහිටි ABC යන නිවාස තුනකි. A B C. AB ඇඳලා ලම්බ සමච්ඡේදනය කරලා තියෙනවා. AB නිවාස වලට සමදුරින් පිරි ලක්ෂ්‍යාංකයේ පතේ රූප සරණින් දැක්කේ. එම නිවාස තුනටම සමදුරින් පිරි ස්ථානයක විදුලි පහන් කණුවක්. මේ AC හරි BC හරි තව පාද දෙකක් ලම්බ සමච්ඡේදනය කරනවා. ඒ හම්බෙන තැන තමයි විදුලි පහන් කණුව සිටවන්න ඕනේ. විදුලි පහන් කණුව
හරි. දැන් මට ලකුණු දාන්න. ලකුණු කීයද කියලා දාන්න. 50න් කීයද කියලා දාන්න. හැමෝම මැසේජ් එකක් දාන්න. Tamanට අදාළ ලකුණු ගන්න දාන්න. දහතුන් දෙනා ලකුණු දාලා තියෙන අනික් කට්ටියගේ ලකුණු නැද්ද? පේපර් එක කල්තියා කරන්න කිව්වනේ. ලක්ෂිත, විපාක්, හිරෝෂිමා, දෙව්මිනි, නිසාදි, දුලක්ෂ, සුදීප, කේසර්, මලීෂ, රශ්මි, මාලිෂා. හොඳයි මාලිෂා. මායා හොඳයි. හොඳයි ශාශ්විත. හරි පුතේ. මම ඔයාලට මේ දෙවෙනි කොටසේ මාකි ස්කීම් එක දාන්නම්. හරිද? ඒ මාකි ස්කීම් එක බලලා ලකුණු මට එවන්න. අදට මම පන්තිය නවත්තනවා. right, I born. ආයි